සුබ දවසක් වේවා අපේ ආදරණීය පොඩි හාමුදුරුවන්ට, සිල්මෑණිවරුන්ට, ඒ වගේම දුවල පුතාලට. අපි DP පිරිවෙන් এডুকেෂන් සමගිනුයි අදත් අපි ඔබ හමුවට මේ එන්නේ. දැනුම අරගෙන ඒ දැනුම බෙදා ගන්නට තියෙන සුවිශේෂී ශාස්ත්‍රීය හිණිමගක් හැටියටයි අප DP පිරිවෙන් এডুকেෂන් අපි අත්දකින්නේ. ඉතින් අදත් අපි සූදානම පහ ශ්‍රේණියේ 6 වෙනි පාඩමය අපි සාකච්ඡා කරමින් හිටියේ. එහි අවසාන භාගයටයි අප මේ සූදානම් වෙන්නේ. ඉතින් මීට පෙර අපි කොටස් කිහිපයකින් එනම් කොටස් 4ක් පුරාවටම සංදි පිළිබඳ දැනුම අපි එකතු කරගත්තා. අපි ඒ දැනුම අරගෙන ඒ දැනුම තව තවත් වැඩි කරගෙන අපි කොහොමද ප්‍රායෝගිකව සංස්කෘත භාෂාව ලේඛනයේදී ව්‍යවහාරයේදී කතනයේදී මේ සංදි සමග සංදි දැනුම සමග එකතු කරගෙන භාවිත කරන්න කියන මෙන්න මේ කාර්යය මෙම පාඩම තුලින් අපි උකහා ගන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අපි පස්වෙනි අදියර හැටියට 6 වෙනි පාඩමේ පස්වෙනි අදියර හැටියට අපි සූදානම් වෙන්නේ අද අප ඉගෙන ගත්තා වූ සංදි පද අප හොඳින් අඳුනගෙන ඒ වටහා ගන්නට අපට හැකියාව තිබේද කියලා තමයි මේ වාක්‍ය හරහා අපට අභ්‍යාසයක් පවරමින් අභ්‍යාසය සිදු කරමින් අපි පරීක්ෂා කරන්නට සූදානම් වෙන්නේ. හරි. අපිට ඔන්න 6 වෙනි පාඩමේ තවත් එක් අභ්‍යාසයක් අපිට හම්බ වෙනවා. පාත සඳහන් වාක්‍යවල ඇති සංදි උපුටලා දක්වන්නට තමයි අපිට තියෙන්නේ. නේද? සංදි පද හඳුනගෙන ඒ සංදි පදය අපි වෙන් කරලා දක්වන්න. හරි. අපි පළවෙනියට මෙහෙනම් සංදි පද ටික වෙන් කරගමු. අපි ඒවා බලමු. පස්සේ බලමු ඒකේ ස්වර සංදිද, ව්‍යංජන සංදිද, විසර්ග සංදිද, අනුස්වාර සංදිද කියලා. දැනට අපි ඔන්න පළවෙනි අදියර අපි ඔන්න සංදි පද අඳුනගමු. බලන්න මధుර මිති නේද? මధుර මිති ඔන්න සංදි පදයක්. කිමුච්චතේ මේක කේවලං. හොඳේ කේවලං හදාගන්න. පීයුසමේව සංදි පදයක්. කිමා ගතෝ කියන තැන සංදියක් තියෙන. එතන සංදි දෙකක් තියෙනවා. කින්තේ කියන තැන සංදියක් තියෙන්නේ. නාමග මෙතන ගහ කියන එකත් කපා ගන්න. එතනත් දෝෂයක්. කුතක් සමායාත ත්වං කිං කරිස්සසි නේද? කිං කරිස්සති සංදියා. සීල රාසින් සිවං කරම් කියන එක අපිට සංදි පදයක් ඇටියට ගන්න පුළුවන්. නිර්වාදං නිරහංකාරම් කියන පද දෙකම අපිට සංදි පද දෙකක් හැටියට ගන්න පුළුවන්. දේව මහා කුල සම්භූතා ඒතේ රාජපුත්‍රා. අපිට මේක නම් තියෙන මෙන්න මෙතන තමයි අපිට සංදි පදයක් හම්බ වෙන්නේ. මහා කුල සම්භූතා. ඊට පස්සේ 7 වෙනි වාක්‍යේ ශ්‍රීමන්තං සීකරං සාන්තං සාන්තවේසං නමාම්‍යහං. නමාම්‍යහං කියන තැන සංදියක් තියෙනවා නේද? සාන්තවේසං සාන්තං ශ්‍රීකරං ශ්‍රීමන්තං කියන තැන සංදියක් තියෙනවා. ඊට පස්සේ කිංචිත් වක්ෂයාමි කියන තැන සංදියක් තියෙනවා. තච්චුරුණු කියන තැන සංදියක් තියෙනවා. වනේස්මින් කියන තැන සංදියක් තියෙනවා නේද? මුගා චරන්ති අහං භවතාම් අනුග්‍රහීතෝස්මි කියන තැන සංදියක් තියෙනවා. සක් මුක්ඛ්‍යාතිතේ කියන තැන සංදියක් තියෙනවා. ස්වාගතම් කියන අපේ සංදියක් හැටියට ගන්නටත් පුළුවන්. ඒක සංදියක් හැටියට අපි ගමු ඉගෙන ගන්න හින්දා. ඉගෙන ගන්න නිසා ආගතම්. ආගතම් තමයි ස්වාගතම් වෙන්නේ. හරි.
ඊට පස්සේ සුභාසිත වචනානි නරං සම්මාර්ගං නේද සම්මාර්ගං දර්ශයන්ති ඊළඟට සන්තෝෂ ඒව සන්නිධානම් සන්නිධාන සන්තෝෂ කියන වචනයත් අපිට ගන්න පුළුවන් සංදියක් හැටියට දෙයක් හැටියට සර්වේ ව්‍යවහාරා මෙතන තියෙනවා පොඩි දෝෂයක් සංවහාරා ව්‍යවහාරා සර්වේ ව්‍යවහාරා ඒකේ දෝෂයක් තියෙනවා පෙළ පොතෙන් අපි ඒක නිවැරදි කරගන්න උත්සාහ කරමු අපි ඒ වාක්‍ය මග හරිමු මොකද ඒ දෝෂයක් තියෙන නිසා ඊටසේ භගවත් ගීතා කියන තැන සංදියක් තියෙනවා අති ප්‍රසිද්ධං පුස්තකං අස්ති අන්න ওই විදිහට ඔන්න අපිට 14 වෙනි වාක්‍ය හැරෙනකොට ඉනි සෙසු වාක්‍යවල අපිට ඔන්න සංදි පද ටික අපි වෙන් කරගත්තා බලන්නකෝ දැන් අපිට බලන්න ඕනේ මේ වෙන් කරගත්තු සංදි පද දැන් අපිට කරන්න තියෙන සංදි පද උපුටලා දක්වන එක විතරයි ඔන්න දැන් අපි සංදි පද ටික උපුටලා දැක්කුවා හැබැයි පොඩි හාමුදුරුවනේ අපි දැනගන්න ඕනේ මේක මේ තියෙන සංදි පද මොන සංදි පදද ස්වර සංදිද ව්‍යංජන සංදිද කියන කාරණාව අපි දැනගන්න ඕනේ. ඒ නිසා අපි බලමු මේ එකින් එක කොහොමද විසන්දි වෙන්නේ විසන්දි වීමත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංදිය අයිති වෙන්නේ ස්වර සංදි වලටද විසන්දි ව්‍යංජන සංදි වලටද කියලා. හරි. ඔන්න මధుර මිති කොහොමද විසන්දි වෙන්නේ? මధుරං ඉති. මధుරං ඉති කියන්නේ මොකක්ද එහෙනම් සංදිය? මధుරං අවසානයේ තියෙන්නේ අනුස්වාරය නේද? අනුස්වාරය කියලා කියන්නේ ව්‍යංජන සංදි. මధుරං ඉති. ඊපස්සේ කිං උච්චතේ නේද? කිම් උච්චතේ විසන්දි වුණාම කොහොමද? කිං උච්චතේ අවසානයේ පළවෙනි වචනේ අවසානයේ මොකක්ද තියෙන්නේ? අනුස්වාරය. ඒ කියන්නේ මොන සංදිද? ව්‍යංජන සංදි. පීයුසං ඒව මොකද්ද සංදිය? අන්න පීයුසං ඒව කියන්නේ විසන්දිය. එතකොට කොහොමද වෙන්නේ? අවසානයේ තියෙන අනුස්වාරය ව්‍යංජන සංදි. එතකොට ඔන්න පළවෙනි වාක්‍ය තුල සංදි පද තුනමයි ති වෙන්නේ මොනවටද? ව්‍යංජන සංදි. හැබැයි විශේෂයි අවසානයේ තියෙන අනුස්වාරයෙන් හින්දා අනුස්වාර සංදි කියලා කිව්වට කමකුත් නැහැ. ඊපස්සේ තියෙනවා දෙවෙනි වාක්‍යේ කිමාගතෝ කියන එක කොහොමද විසන්දි වෙන්නේ? කිං ආගතෝ. අන්න එතනක් තියෙන්නේ මොකද්ද? අනුස්වාර සංදි. එහෙම නැත්නම් ව්‍යංජන සංදිය. ආගතක් අසි කියන තැන මොකද්ද සංදිය? ආගතක් අසි. මොකද්ද? විසර්ග සංදිය නේද? ආගතක් කියන තැන තියෙන විසර්ගය. ඒ නිසා විසර්ග සංදි. හැබැයි විසර්ග සංදියත් අයිති වෙන්නේ ව්‍යංජන සංදි ගණයට කියලා අපිට මේක ව්‍යංජන සංදි කියලාත් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ කිං තේ කියන එක කොහොමද විසන්දි වෙන්නේ? කිං අනුස්වාරයෙන් ඉවර වෙලා තේ නේද? එතකොට තියෙන්නේ අනුස්වාර සංදි. එහෙම නැත්නම් ව්‍යංජන සංදි තමයි ඔන්න කිං තේ කියන තැන විසන්දි වුණාම. ඊට පස්සේ මෙතනත් ඕනනම් අපිට සංදි පදයක් හැටියට ගන්න පුළුවන් සමායාතස්සං උපසර්ගනේ. උපසර්ගයට ආයාතක් කියලා දාලා අපිට උපසර්ගය අල්මයන්න බවට පත් වුණා කියලා සමායාතක් කියලා හැදිලා තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් ව්‍යංජන සංදියක් හැටියට. ඊට පස්සේ තුන්වෙනි වාක්‍ය ත්වං කිං කරිස්සති නේද? කිං කිව්වහම අන්න අනුස්වාරේ ව්‍යංජන සංදියට අයිති වෙන්නේ කිං කරිස්සසි නේද? ඊට සිවං කියන්නේ නිවන නේද? සිවංකරං කියන්නේ නිවන දෙනවා නිවන නේද? නිවන ලබා දෙන කියන එකනේ සිවංකරම්. එතකොට සිවංකරම් කියන තැනක් තියෙන ව්‍යංජන සංදිය නේද? අනුස්වාර සංදියේ අනුස්වාරයෙන් අවසන් වෙන නිසා පළවෙනි වචනය. ඊපස්සේ නිර්වාදං නිර් කියලා කියන්නේ උපසර්ගයක්. නිර්වාදං නේද? ඔන්න නිර්වාදං කියන එක ඍජුවම එකතු කරලා සංදි පදය හදාගෙන තියෙනවා නිර්වාදම්. එතනම තියෙන ඊළඟ පදය නිරහංකාරං. නිර් කියන උපසර්ගයට අහංකාරම් කියන පදේ සංදි කරලා තියෙනවා.
එහෙම වුණාම මොකද වෙන්නේ? නිර් අහංකාරං නිරහංකාරම් කියලා ඔන්න සංදි වෙලා තියෙනවා. ඊළඟට බලන්නකෝ 6 වෙනි වාක්‍යයේ මහා කුල සම්භූතා. අන්න එතනක් තියෙන්නේ සම්භූතා. සම් කියලා කියන්නේ උපසර්ගයේ, භූතා කියලා කියන්නේ ඊළඟ වචනේ. අන්න උපසර්ගයට භූ කියන භ මහා ප්‍රාණ භ අකුර තියෙන පවර්ගයේ වර්ගාන්ත අක්ෂරය සං කියන වචනේ තියෙන අනුස්වාරයට ඇවිල්ලා ඔන්න ව්‍යංජන සංදි. ව්‍යංජන සංදි. ඊට පස්සේ 7 වෙනි එක ශ්‍රීමන්තං. ශ්‍රීමන්තං කියන්නේ ශ්‍රීමත් තං නේද? ශ්‍රීමත් තං කියන එක තමයි ශ්‍රීමන්තං කියලා ඔන්න සංදි වෙලා තියෙන්නේ. ශ්‍රීමත් තං. ඊට පස්සේ ඒ අගවසාන තියෙන ඔන්න ස්වර සංදියට අයිති වෙන පදයක් නමාම්‍යහම්. නමාමි අහම් නේද? නමාමි අහං නමාම්‍යහම් කියලා ස්වර සංදි පදයක්. ඊට පස්සේ බලන්නකෝ 8 වෙනි එක කිංචිත් වක්ෂයාමි. කිංචිත් වක්ෂයාමි කොහොමද විසන්දි වෙන්නේ? කිංචිත් වක්ෂයාමි නේද? කිංචිත් වක්ෂයාමි. ඒතර කිංචිත් වක්ෂයාමි කිව්වහම මොකද එතන වෙලා තියෙන්නේ? තයන්න දයන්න වීම. ඒ කියන්නේ ව්‍යංජන සංදි. තච්චුණු. තච්චුණු කියන එක කොහොමද විසන්දි කරාම වෙන්නේ? තත් ශෘණු නේද? තත් ශෘණු. තත් ශෘණු කියන එක තමයි තච්චුණු වෙලා තියෙන්නේ. කියන්නේ මොන සංදිද? ව්‍යංජන සංදි. ඊට පස්සේ 9 වෙනි එක වනේස්මින්. වනේස්මින් කියන එක විසන්දි කරාම කොහොමද වෙන්නේ? වනේ අස්මින් නේද? වනේ අස්මින්. ඒ කියන්නේ සංදිය මොකද්ද? වනේ කියන තැන අවසානයේ තියෙන්නේ ඒ යන්න. අස්මින් ස්වර සංදි නේද? ස්වර සංදි. 10 වෙනි එක බලන්න අහං භවතාම් අනුග්‍රහීතෝස්මි. අනුග්‍රහීතක් අස්මි. ඒ කියන්නේ විසර්ග සංදි. එහෙම නැත්නම් අපි පොදුවේ දැම්මොත් ව්‍යංජන සංදි වලට අයිති වෙන්නේ. අනුග්‍රහීතක් අස්මි. ඊළඟට මුක්ඛ්‍යාතිතේ. මුක්ඛ්‍ය අතිතේ නේද? ප්‍රධාන ආගන්තුකයා. මුක්ඛ්‍ය අතිතේ. එතකොට ඒක අයිති වෙන්නේ මොන සංදියටද? ස්වර සංදියට නේද? ස්වර සංදියට. ඊට පස්සේ සු ආගතං. ස්වාගතං කියන එක විසන්දි වෙන්නේ සු ආගතම්. මොන සංදියටද අයිති වෙන්නේ? ස්වර සංදියට. සු කියන තැන තියෙන්නේ උ කියන ස්වරය නිසා. ඊට පස්සේ 12 වෙනි එක බලන්න සුභාසිත වචනානි නරං සම්මාර්ගං දර්ශයන්ති. සම්මාර්ගං කියන එක විසන්දි කරාම කොහොමද? සත් නේද? සත්මාර්ගං. සත්මාර්ගං කියන එක තමයි සන්මාර්ගං කියලා සංදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යංජන සංදි. සත් කිව්වහම අල්තයන තියෙන නිසා. සන්තෝෂ. සන්තෝෂ කිව්වහම සං කියන උපසර්ගයට තමයි මේ නයන්න ආදේශ වෙලා තියෙන්නේ. එතකොට එතනක් තියෙන්නේ ව්‍යංජන සංදිය. ඊට පස්සේ සංනිදානම්. සංනිදානම් කියන තැනත් එතන තියෙන්නේ සං කියන උපසර්ගයට ඔන්න නයන්න ආදේශ වෙලා සංනිදානම් නේද? ඊට පස්සේ 14 වෙනි වාක්‍ය පෙළ පොතෙන් බලලා මේ තියෙන දැනුමත් එක්ක අපේ පොඩි හඳු හදා ගන්නට ඕනේ. ඊට පස්සේ 15 වෙනි එක භගවත් ගීතා නේද? භගවත් කියන අල් තයන්නෙන් අල් තයන්නට අල් දයන්න වෙලා තමයි භගවත් ගීතා වෙලා තියෙන්නේ. භගවත් ගීතා අති ප්‍රසිද්ධං පුස්තකම් අස්ති. අති ප්‍රසිද්ධම් පුස්තකම් අස්ති. ඉතින් පොඩි හාමුදුරුවනේ මේකේ තියෙන ඔන්න අපිට හම්බුණා විවිධ විදිහේ සංදි පද. එතකොට අපිට තියෙන්න ඕනේ දැනුමක් මේ සංදි පද ටික මොකක් කරගන්නද? විසන්දි කරගන්න පුළුවන්කම තියෙන්න. විසන්දි කරනවා කියලා කියන්නේ සංදි පදයක් හරියට විසන්දි කරන්න නම් අපිට තියෙන්න ඕනේ කාරණා කිහිපයක් පිළිබඳ දැනුම. එකක් තමයි අපිට හොඳ වාක්කෝෂයක් තියෙන්න ඕනේ. හොඳ වාක්කෝෂයක් තියෙන්න ඕනේ වගේම හොඳට නාම වර්ණගීම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පද නැතුව වෙන් කර ගන්න බෑනේ හරියට පද වෙන් කර ගන්නට නම් පද නාම පද වර්ණගෙන්නේ කොහොමද? එහි අවසානයේ කොහොමද තියෙන්න පුළුවන් කියන
එහෙම අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ද්විතීයික භාෂාවක් ඉගෙන ගන්නකොට අපිට වෙනවා නාම වර්ණ ගේම අපිට ප්‍රകൃතියෙන් අපිට ඒ දැනුම ගන්නට බෑ. ඒක අපිට ආකෘතිමය වශයෙන් ඒක අපේ කෘතිමව ඇති කර ගන්න ඕන දැනුමක්. ඒක නිසා අපිට නාම වර්ණ ගේම පිළිබඳ අධ්‍යයනයක් වෙනම අවශ්‍ය වෙනවා මේ පද වෙන් කර ගැනීමේදී. හරි. එහෙනම් ඔන්න ඒ අභ්‍යාසය අපි සිදු කරලා අවසන්. දැන් අපිට තියෙන්නේ මේ පාඩමේ අවසාන භාගය පොඩි හඳුරුවනේ අපිට නේද අවසානයේදී පාඩම අවසානයේදී අපි දැන් ස්වර සංදි ගැන කතා කළා ව්‍යංජන සංදි ගැන කතා කළා මේ ව්‍යංජන සංදි ගැන කතා කරලා අවසානයේදී අපේ දැනුමට පාඩමේ සපයන ආප්තෝපදේශ කිහිපයක් මේ ආප්තෝපදේශ කිහිපයටත් අපි අපේ අවධානය යොමු කරමු බලන්නකෝ මගෙත් එක කියවමු පංකෝහි නබසි සිප්ත සේප්තු පතති මෝර්ධනි නේද මොකද්ද කියන්නේ පංකෝහි නබසි සිප්තක් සේප්තු පතති මෝර්ධනි අහසෙහි විසිකල මඩ එය දැමු වහුගේම හිස මත වැටේ අපි කියන්නේ උඩ බලාගෙන කෙල ගහන්න එපයි කියලා කාට හරි නෙමෙයි තමන්ම මඩ උඩට ගැහුවම අහසට විසික් කළාම විසික් කරපු කෙනාගේම හිස මතට වැටෙනවා අර විසික් කරපු මඩම එතකොට තමන්ගේ වැරදි තියාගෙන තවත් කෙනෙකුගේ ජීවිතේට අර අපි කියන්නේ නේද නරක දේවල් එහෙම චෝදනා නිග්‍රහ කරන්න එපා ඒක තමන් දෙසටම ආපහු හැරිලා එනවා මොකද තමන් තුලේ වැරද්ද තියෙන නිසා එනිසා අහසේ අහසට විසිකරපු මඩ ටික තමන්ගේම හිස මතට තමයි වැටෙන්නේ එනිසා ඔන්න කියනවා පරිස්සම් වෙන්න තමන්ගේ වැරදි තියාගෙන තව කෙනෙකුට දොස් පවරන්න එපා තමන්ගේ වැරදි නිවැරදි කර ගන්නට අර දහමේ තියෙන්නේ කියනකොට අත්තානමේව පටමං පතිරූපේ නිවේශයේ නේද තමන් හරියට තමන් ඒ කියන කාරණාව තුල හික්මිලා ඉන්න ඕනේ තමන් පළමුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉන්පසුව තමයි අනිත් අයව නිවැරදි කරන්නට ඕනේ මේ කාරණාව මහා ඍෂිවරු පවා ප්‍රකාශ කළා පංකෝහි නබසි සිප්තා සේප්තෝ නප්පතති මෝද්නි ඊළඟට තවත් අපිට ආප්තෝපදේශයක් දෙනවා පද්ම පත්‍රස්තිතං වාරී දත්තේ මුක්තා පලස්රියම් නේද සාමාන්‍යයෙන් පද්ම පත්‍ර ස්ථිතං නෙළුම් පත්‍රයේ තිබෙනා වූ වාරි ජලය ටික මුක්තා පලස්රියම් මුතු ඇටයක ස්වභාව දත්තේ දරයි නේද නෙළුම් කොලේ තියෙන ජලය වතුර බිඳ නේද නෙළුම් කොලයක් මත අපේ පොඩි හාම් දැකලා තියෙනවා නම් නෙළුම් කොලයක් මත වතුර රැඳිලා තියෙනවා හරියට ඒ වතුර පොද මුතු ඇටයක ලස්සන මුතු ඇටයක ඒ සුන්දරත්වය මුතු ඇටයක ඒ බබලන ස්වરૂපය අර නෙළුම් කොලේ මත තැම්පත් වෙලා තියෙන වතුර බිඳ තුල දකින්න ලැබෙනවා ඒ ස්වභාව ඒ සුන්දරත්වය ඒ අලංකාරත්වය ඒ රමණීයත්වය සිත්කලු භාවය අර නෙළුම් මල මත රැඳිලා තියෙන වතුර පොද තුල දකින්න ලැබෙනවා කියලා මහා ඍෂිවරු කියනවා ඒ නිසා මේ කියන්නේ මුතු ඇටයක තියෙන වටිනාකම සමහර වෙලාවට අර කිසිදු වටිනාකමක් නැති දෙයක් තුලත් දකින්න පුළුවන් කියන එක සමහර වෙලාවට ඒ නිසා එහෙම බාහිරින් පේන ලස්සන දේ ඒ බාහිරින් පේන ලස්සන සමහර වෙලාවට ඇතුළත නැහැ කියන අදහසත් අපිට මේ තුල ගන්න පුළුවන් නේද දැන් අර නෙළුම් මල තුල තියෙන නිකන් නැද තියෙන සමහර වෙලාවට ජල බිඳ මුතු ඇටේ තරම් වටින්නේ නැහැ හැබැයි බාහිරින් බැලුවාම බාහිරින් අපිට පේනවා ඒකේ මහා පුදුම ලස්සනක් හරියට මුතු ඇටයක ස්වභාව තියෙනවා කියලා. ඒකට රැවටුනොත් මොකද වෙන්නේ? අපි අන්න එතන වැරද්දක් කර ගන්නවා. හැබැයි මුතු ඇටේ යනු වෙන එකක්, ජල බිඳ කියන්නේ තව එකක්. ඒ නිසා සැබෑ මුතු ඇටයයි ජලයයි අපි හඳුනාගත යුතුව තියෙනවා කියන එකත් මේ ආප්තෝපදේශයෙන් පැත්තකින් කියනවා. හැබැයි තව පැත්තකින් කියන කාරණාවක් තියෙනවා. අපිට
ලස්සන වටින කියන දේවල් වටින් නැති දේවල් තුල සැඟවිලා තියෙන්න පුළුවන්. නේද? හරියට මුතු ඇටේ තියෙන ලස්සන අපිට කවදාවත් නේද වටිනාකමක් නැති තැනකින් බලාපොරොත්තු වෙන්න බැරි වුණාට අර නෙළුම් මල මත නෙළුම් පත්‍රයේ මත තැම්පත් වෙලා තියෙන ජල බිඳ තුල කිසිදු වටිනාකමක් නැති ජල බිඳ තුල අර ස්වභාව අපිට දකින්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට සමහර වටිනා කියන දේවල් වටිනා කියන ඒ සුන්දරත්වය නොවටිනා දේවල් තුල දකින්න පුළුවන් කියන ඒ පණිවිඩයත් මේ ආප්තෝපදේශය තුල තියෙනවා. හොඳේ ඒ කියන්නේ දෙපැත්තටම අපිට මේක අර්ථග්‍රහණය කරගන්න පුළුවන්. බලන්නකෝ ඊළඟ ආප්තෝපදේශය පරලෝක ජුසාන් ස්වකර්ම බිහිර්ගතයෝ බින්න පතාහි දේහිනම් නේද? පරලෝක ජුසා මියගිය සත්වයන්ට කර්ම බිහිර්ගතයෝ තම කර්ම අනුව නේද? බින්න පතා වෙන් වූ මාර්ග හිදේහිනම් ඇත. දේහිනම් කියන්නේ සත්වයන්ට නේද? දේහිනම් එතකොට මියගිය පරලෝක ජුස්සාන් දේහිනම් මිය පරලොව ගිය සත්වයන්ට තමන්ගේ කර්ම අනුව තමයි වෙන් වූ ඒ කියන්නේ හොඳ වැඩ කරන මිනිස්සුන්ට හොඳ මාර්ගයක ගමන් කරන්න පුළුවන්. නරක වැඩ කරන මිනිස්සුන්ට නරකේ තමන්ගේ කර්මයට අනුව ඒ තැන්වලට සුදුසු තැන්වලට යන්න පුළුවන්. නේද? අර කියන්නේ සුක්‍රතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. ඒත් මහා ඍෂිවරු ප්‍රකාශ කරන කියමනක්නේ තමන් කරන හොඳ නරක අනුව මිය පරලොව ගියාට පස්සේ ඒ වෙන්වෙන්ව යා යුතු මාර්ග තියෙනවා. නේද? සමහර වෙලාවට අපි බුදුදහමෙත් කියන්නේ හොඳ වැඩ කරාම දෙව්ලොව යන්න පාරක් තියෙනවා. මිනිස් ලොවට යන්න පාරක් තියෙනවා. තව පැත්තකින් ගත්තම වෙනත් හොඳ තැන්වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ තීරණය වෙන්නේ ස්වභාව ධර්මයේම මත පමණක් පදනම් වෙලා නෙමෙයි. තමන් කරන ක්‍රියාදාමයන්, තමන් කරන වැඩ, තමන් කරපු ඒ කටයුතු බලපානවා මිය ගියාට පස්සෙත්. එනිසා ඒ කියන ආප්තෝපදේශයත් මේ තුල දකින්න ලැබෙනවා. එනිසා මේ තියෙන ආප්තෝපදේශයනොත් අපේ ජීවිතයට හරි වැදගත්. හොඳ ගමනක් යන්න, හොඳ අරමුණක් ඇතිව කටයුතු කරන්නට මේ ආප්තෝපදේශ තුල ඔබ කටයුතු කරන එක හරි වැදගත්. දැන් මේ සූදානම් වෙන්නේ 6 වෙනි පාඩම පිළිබඳ අපි අදියර 5කින් සාකච්ඡා කළේ. එනිසා නැවත අපි මුල සිට මතකාවර්ජනයකට මේ පාඩමේ අපි ගමන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ආරම්භයේ සිටම අපි මේ පාඩම පුරාවට කතා කළේ සංදි පිළිබඳව. එතකොට සංදි වලිනුත් අපි විශේෂයෙන් අවධානය යොමු කළේ ස්වර සංදි සහ ව්‍යංජන සංදි කියන මෙන්න මේ සංදිද්වය වෙනුවෙන් අපි එහිදී කතා කළා සංදි අර්ථකථනය කරනවා නම් සංදි නිර්වචනය කරනවා නම් කරන්න තියෙන හොඳම නිර්වචනය තමයි අපිට සංස්කෘත භාෂා විද්‍යාඥයෝ භාෂාඥයෝ ගෙනාපු නේද? පූර්වාපර වර්ණයෝග සන්දානං සංදි කියන ඒ නිර්වචනය ඊට අදාළව අපි කතා කළා. ඉතින් අපිට ඡේදයක් අපි අරගෙන අපි ඒ ඡේදය තුල තියෙන සංදි පද අරගෙන එකින් එක අපි සාකච්ඡා කළා. එහිදී අපිට තේරුම් ගියා සංදි නිරන්තරයෙන් භාවිත වෙනවා මේ සංස්කෘත දේවනාගරී අක්ෂර මාලාවත් එක්ක සංස්කෘත භාෂාව භාවිත කරද්දී නේද? අපිට සංදි නිරන්තරයෙන් බහුලව භාවිත වෙන බව ඒ ලේඛන ශෛලියෙන් අපි තේරුම් ගත්තා. ඉතින් ඒ අනුව අපි පද ගොඩාරියක් වෙන් කරගත්තා. එහිදී අපිට නේද පළවෙනිම කොටසේ අපිට ස්වර සංදි හම්බුණා නේද? විසර්ග සංදි හම්බුණා, ව්‍යංජන සංදි හම්බුණා. ඒ වගේම ඒ විවිධ වූ ආකාරයේ විවිධ ක්‍රම මගින් සංදි කිරීම සිදු කරපු පද අපිට හමු වුණා. ඒ පද ටික අපි සාකච්ඡා කළා වෙනම. ඊට පස්සේ අපි වාක්‍ය ටිකක් අරගෙන ඒ වාක්‍ය තුල තියෙන ස්වර සංදි අපි වෙන් කරලා ඒ ස්වර සංදි හඳුනගෙන ඒ ස්වර සංදි අපි වෙන් කරලා ඒ ස්වර සංදි සකස් වෙලා තියෙන්නේ කොහොමද?
කියලා අපි විස්තරාත්මකව කතා බහ කළා. මේ වාක්‍යවල තියෙන ඒ ස්වර සංදි අරගෙන ඒවා විවිධ වූ ක්‍රමවේදයන් ගැන අපි කතා කළා. එතකොට ස්වර සංදි හැදෙන්න පුළුවන් විදි ගොඩක් ගැන කතා කළා. එතකොට ස්වර සංදියේදී අපිට පද නිර්මාණය කරගන්න පුළුවන්, පද සංදි කරන්න පුළුවන් ක්‍රමවේද ගැන ඔන්න අපි හැදෑරුවා. ඊළඟට අපි පද ගොඩාරියක් අරගෙන ඒ පද ටික, ඒ කියන්නේ නිරන්තරයෙන් යෙදෙන පද, නිරන්තරයෙන් අපිට භාවිත වෙන ස්වර ක්‍රමවේදය අපි යොදාගෙන එහෙම යෙදිච්ච පද ටිකක් අරගෙන පද 45ක් පමණ අරගෙන අපි සාකච්ඡා කළා. එකින් එක සාකච්ඡා කළා. ඒවැ ක්‍රමවේද අපි ගැන කතා කළා. විස්තරාත්මකව කතා කරා. විවරණ සහිතව අපි සාකච්ඡා කළා. ඉතින් මේ තියෙන්නේ අපි ලබා ගත්තා වූ ස්වර සංදිය පිළිබඳ දැනුම, ස්වර සංදිය පිළිබඳ දැනුම. එපමණක් නෙමෙයි, අපිට එකතු කරලා තිබිච්ච පද වෙන් කරලා ගත්ත දැනුම වගේම අපි තවත් දැනුම එකතු කරගත්තා වෙන් කරලා තිබිච්ච දැනුම. නේද? වෙන් කරලා තිබිච්ච පද අපි එකතු කරන්නේ කොහොමද? නේද? අපි වෙන් වෙලා තියෙන ස්වර සංදිගත ස්වර සංදියෙන් එකතු කරන්න පුළුවන් පද කොයි විදිහටද එකතු කරන්න ඕනේ? එහිදී අනුගමනය කරන්න ඕන ක්‍රමවේද මොනවද කියලා අපි සාකච්ඡා කළා. එහෙම පද අපේ 14ක් 15ක් පිළිබඳ අපි අවධානය යොමු කළා. ඊළඟට අපි කතා කළා වාක්‍ය 10ක් අරගෙන ඒ වාක්‍ය 10 තුල තියෙන අපි වාක්‍ය 10 ඔස්සේ ඒ වාක්‍ය 10 උපයෝගී කරගෙන අපි ව්‍යංජන සංදි පද හඳුන ගන්නට අපි උත්සාහ කළා. අපි සාර්ථකව ඒ සංදි පද ටික වෙන් කරලා ඒ සංදි පද හැදිලා තියෙන්නේ මොන වගේ විදිහටද, මොන වගේ ක්‍රමවේද භාවිත කරලාද කියලා අපි කතා කළා. ඒ කියන්නේ අපි ව්‍යංජන සංදියත් මේ පාඩමේදී ගැඹුරින් සාකච්ඡා කළා. හැබැයි හැම වෙලාවකදීම අප සිහි කළේ ප්‍රායෝගිකව මේ ස්වර සංදිත් ව්‍යංජන සංදිත් කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ කොහොමද කියලා කියන තැන ඉඳගෙන තමයි අපි මේ කටයුතු සාකච්ඡා කළේ. එනිසා අන්න ස්වර සංදිය පිළිබඳව අපි කතා බහට ලක් වුණා, කතා බහක් කළා. ව්‍යංජන සංදිය පිළිබඳවත් මේ විදිහට අපි ප්‍රවේශයට ආවා. ඊළඟට අපි ස්වර සංදිය වගේම අපි ව්‍යංජන සංදියේදීත් ව්‍යංජන විවිධ වූ ආකාරයෙන් සංදි වූ ව්‍යංජන සංදි පද අරගෙන ඒ ව්‍යංජන සංදි පද එකින් එක අපි සාකච්ඡා කළා. ඒවා සංදි වෙලා තියෙන විදි ගැන අපි සාකච්ඡා කළා. එහිදී වෙනස් වෙලා තියෙන සංදි කාර්යයන් පිළිබඳ ලෝප වීම, ආදේශ වීම, ආගම වීම ගැන අපි කතා කළා. ආගම වීම ගැන කතා කළා. ආදේශය කියන්නේ මොකද්ද කියලා කතා කළා. ඒ වගේම ආගමය කියන්නේ මොකද්ද කියලා කතා කළා. ඉතින් මේ විදිහට අපි එහිදී පද 24ක් උපයෝගී කරගෙන ව්‍යංජන සංදිය ගැන සාකච්ඡා කළා. ඒ සංදි කරපු පද ගැන සාකච්ඡා කළා වගේම අපි විසන්දි කරලා තිබිච්ච ඒ ව්‍යංජන සංදි පද එකතු කරන්නට අපි එකතු කරමින් අපි ඒවා සංදි කළා. නේද? සංදි කළා. එහිදී අපි ව්‍යංජන සංදියේදී භාවිත වෙන ක්‍රමවේද භාවිත කරමින් ඒ ක්‍රමවේද ඔස්සේ සංදි පද සකස් කළා. ඒ වගේම ඊට පස්සේ අපි ඒ සංදි පද සංදි ක්‍රම යෙදිච්ච තැන් අපි උපුටලා අරගෙන තිබිච්ච ඒ වාක්‍ය වලින් අපි ව්‍යංජන සංදි හඳුනගෙන ඒවා වෙන් කරලා ඊට පස්සේ ඒ සංදි ස්වර සංදිද විසර්ග සංදිද කියලා මිශ්‍ර කරපු ඒ වාක්‍ය තුල තිබිච්ච ස්වර සංදි සහ විසර්ග සංදි අපි කලවමේ හඳුනාගත්තා. ඒ කියන්නේ අපිට ස්වර සංදි සහ ව්‍යංජන සංදි මනවින් හඳුනා ගන්න පුළුවන්ද කියලා අප පරීක්ෂා කරලා බැලුවා. ඉතින් මේ විදිහට මෙන්න මේ කාරණා ගොඩක් අපි අධීර 5ක් යටතේ මේ පාඩමේදී සාකච්ඡා කළා. ඉතින් මේ පාඩම මේ අවසානයේ දක්වා අරගෙන ආවේ ඔබේ සංදි පිළිබඳ සංස්කෘත භාෂා ව්‍යවහාරයේ සංදි පිළිබඳ දැනුම උපවත් කරමින්. ඉතින් මේ පාඩම මෙතෙකින් සමාප්ත වෙනවා. ඔබගේ දැනුම අවසන්
සංදි පිළිබඳ දැනුම තව තවත් වැඩි කරගන්නට බාහිර පොතපත කියවෙමින් ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන වෙනත් ව්‍යාකරණ පොතපත පරිහරණය කරමින් ඔබගේ දැනුම දියුණු කරගන්නට අප සිහිපත් කරනවා. ඉතින් අද දවසේත් අප මේ පාඩම સમાપ્ત කරන්නේ විශේෂයෙන්ම DP පිරිවෙන් එඩියුකේෂන් මේ ශාස්ත්‍රීය කාර්යයට අපේ ආශංසනය පිරිනමමින් අප අපේ පොඩි හාමුදුරුවන්ට ඒ වගේම සිල් මෑණිවරුන්ට ආදරණීය දුවලා පුතාලා ඔයාලා හැමෝටම අපේ ආශංසනය ප්‍රාර්ථනා කරමින් ජයග්‍රාහී අනාගතයක් උදෙසා පොඩි දැනුම එකතු කර ගන්නට අවස්ථාව සකස් කර ගන්නට ඉඩ ප්‍රස්තාව සලසමින් අපි මේ පාඩම අවසන් කරනවා. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.